දාමු. කතා කරන්න යන්නේ දැන් තේරුන්නේ නැහැ කිව්වනේ. දැන් පුතේ මේ බලන්නකෝ හයිඩ්‍රජන්ගේ අගේ 1310යි. ලිතියම්ගේ මේ යන්නේ. සෝඩියම්ගේ මේ යන්නේ. පොටෑසියම්ගේ මේ යන්නේ. මම මේ දැන් අපි මේ කතා බහ කරලා එපා කරන්නේ. වැරදුනට කමන්නේ. කාට හරි අදහසක් තියෙනවද මේ පහළට යනකොට ඇයි මේ මෙයාට වැඩි මෙයාගේ අයිනීකරණ ශක්තිය අඩුයි. මෙයාට වඩා මෙයාගේ අඩුයි. මෙයාට වඩා මෙයාගේ අඩුයි. කාට හරි අදහසක් තියෙනවද? අපි මේ ටික පස්සේ මේව කරමු. මේ ටික පස්සේ කරමු. ඇයි මෙයාට වඩා මෙයාගේ අඩු උනේ? නිකන් අදහසක් තියෙනවද? මම මෙයාව නිකන් අඳින්නම්කෝ. මෙන්න හයිඩ්‍රජන්. මතකද ඕගොල්ලෝ ඇඳ මේ එක? ඕගොල්ලෝ මං හිතන්නේ මේවා දැම්මේ නේද? මොනවද මේ පංච් බෝලනේ දැම්මේ මේකට නේ? මෙන්න ලිතියම්. මෙන්න සෝඩියම්. දැන් ඊළඟ එකත් අඳිනකම් ඉන්න එපා. පළවෙනි එකේ 2යි ඊළඟ එකේ 8යි. දැන් ඒව මතක නැද්ද දන්නේ? ඊළඟ එකේ 1යි. කාට හරි අදහසක් තියෙනවද? කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට first ionization energy එක අඩු වෙන්නේ ඇයි කියලා. කාට හරි අදහසක් තියෙනවද? වැරදුනාට කමක් නැහැ පුතේ. කියන්නේ. ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි වෙන නිසා. ඉලෙක්ට්‍රෝන ගන්න වැඩි හින්දා. දැන් පුතේ එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගන්න උගක් වැඩිනේ. එහෙම නෙමෙයි ඉලෙක්ට්‍රෝන ගන්න ඔයා උත්තරේ කියන්නේ ඔයා එක පැත්තක් බලලා කිව්වේ. එයාගේ උත්තරේ මම එයාට හොඳයි කියලා කියන්නේ. හැබැයි පිළිතුර නෙමෙයි. තව උත්සාහ කරන කට්ටිය එෂන්සි ලැජ්ජාවට වගේ මැසේජ් එකකින් එෂන්සි මැසේජ් එකකින් දාලා තියෙන ලැජ්ජාවට වගේ පුතේ මේ මම දන්නේ නැති ඉතින් හොඳයි. එෂන්සි දාපු උත්තරේ හරි. තව ඒක මම කියන්නේ නැහැ. තව ආයෙ උත්සාහ කරන්නකෝ. පුතේ බලන්න මෙයාට තියෙන ශක්ති මට්ටම් 1යි. හරියට මේ පන්තිය පිටිපස්සේ පේලි වගේ තමයි. මෙයාගේ ශක්ති මට්ටම් 2යි. ඩෙස්පේලි 1යි, ඩෙස්පේලි 2යි, ඩෙස්පේලි 3යි. මෙතන ඩෙස්පේලි කීයයි? 4යි. අන්තිම ඩෙස්පේලි වල ඉන්න ඉස්කෝලේ එවුන් පාඩම අහගෙන ඉන්නවද නැද්ද? ඔය කියන්නේ ඈ අන්තිම අය පුතේ පිස්සු කෙලින ගතිය වැඩි. අන්තිම අය පුතේ නෂ්ටියත් එක්ක තියෙන බැඳීම අඩුයි. නෂ්ටිය කියන්නේ ගුරුවරයා කියලා හිතන්න. ගුරුවරයා කෑ ගහන ගිරිය කඩාගෙන කෑ ගහුවොත් මේ අන්තිම කෙළවරේ ඉන්න ගුරුවරයා කියන දේ අහගෙන ඉන්නේ නැහැ. මේ කෙළවරේ ඉන්න එක නම් වඩේ කනවා. තේරුණාද? හරි. යට ෆෝන් එකක් තියාගෙන SMS කරනවා. මැසේජ් කරනවා. තේරුණාද? එතකොට එයාගේ බැඳීම අඩුයි පුතේ ගුරුවරයාත් එක්ක. පළමුවන අයනීකරණ ශක්තිය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරන්න ඕනේ ශක්තිය. මෙයාව අමාරු යවන්න. මෙයා මාර බැඳීමක් තියෙන්නේ. මේ දැන් මෙයාවත් යවන්න අමාරු. එයා ළඟ ඉන්නේ. මෙයා ටිකක් ඈතින් ඉන්නේ. අඩු ශක්තියකින් පුළුවන් එයාව පන්නලා දාන්න. කිව්වාම ඇති තමස යන එළියට. කිව්වාම ඇති. මෙයා තවත් එහාට ගිහිල්ලා තියෙන්නේ. ශක්ති මට්ටම් ගන්න වැඩි වෙන්න පුතේ නෂ්ටිය කෙරෙහි තියෙන ආකර්ෂණය මොකද වෙන්නේ? අඩු වෙනවා. නෂ්ටිය කෙරෙහි තියෙන ආකර්ෂණය අඩු වෙන්න අපිට යව පහසුවෙන්ම ගලවලා මොනවා කරලා දාන්න පුළුවන්ද? එළියට තල්ලු කරලා දාන්න පුළුවන්. තේරුණා නේද? අඳින්න නම් අවශ්‍ය නැහැ කියලා මං හිතනවා. අපි ලිව්වහම ඇති කියලා මං හිතනවා. ලිව්වහම ඇති නේද? ඕක අපි ලියමු. පොතේ ඕක විස්තර කරලා නැහැ පුතේ. හරි? තරුවක් දාන්න. තරුවක් දාන්න. තරුවක් දාන්න. ආවර්තයක් ඔස්සේ ආවර්තයක් නෙමෙයි අපි සමාන කාණ්ඩයන් කතා කරන්නේ. කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට කාණ්ඩයක් ඔස්සේ මේ නිපුන් සත්සර කියන්නේ අපේ පන්තියේ නිපුන්ද? නිපුන් මොකක්ද
දන්නේ නැහැ. මම හිතේ කියලා මොකක්ද මේ කාණ්ඩයක් ඔස්සේ පහළට යන විට ක්‍රමයෙන් පළමුවන අයනීකරණ ශක්තිය අඩු වීමට පටන් ගනී. පළමුවන අයනීකරණ ශක්තිය අඩු වීමට පටන් ගනී. එයට හේතුව ක්‍රමයෙන් ශක්ති මට්ටම් ගණන මොකද වෙන්නේ පුතේ? වැඩි වීමයි. ක්‍රමයෙන් ශක්ති මට්ටම් ගණන වැඩි වීමයි. එවිට අවසාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය කෙරෙහි දක්වන ආකර්ෂණය අඩුය. මේ නිසා පහසුවෙන් ඉලෙක්ට්‍රෝන පිටකර හැරීමට හැකියාවක් ඇත. එබැවින් කාණ්ඩයක් ඔස්සේ පහළට යාමේදී පළමුවන අයනීකරණ ශක්තිය ක්‍රමයෙන් අඩුවේ. හරි පුතේ අපි අනිත් පැත්තටත් එක අඳිමු නේද? එතකොට තේරෙනවා කට්ටියට හොඳට. අපි බලමු magnesium, aluminium, silicon 495 738යි 577යි 786යි අබ්බා සෝඩියම් අදිනවා.
ශක්ති මට්ටම් ගැන කතාවක් නැහැ. හැමෝටම එකම ශක්ති මට්ටම් ගන්න තියෙන්නේ. උත්තර මෙතන එකයි. සෝඩියම් ඈ. ඒක තමයි පොඩ්ඩක් මදි වෙන්නේ. මැග්නීසියම්. එකයි 8යි 2යි. මම දම් පාටින් ඇලුමිනියම් දෙකයි 8යි 3යි. ඊළඟ එක රත් පාටින්. Sir, Sanuka waiting room. හොඳ වැඩේ. පළවෙනි එකේ 2යි සනුක වේටින් රූම් ඉන්නුනාද පුතේ? නෑ නෑ සර් ගොඩ වෙලාවක් ඉන්න ඕනේ නෑ ඔයගොල්ලෝ. බලන්නකෝ මේක යාළුවෝ කියන්න බෑ පොඩ්ඩක් මේ මම මේ කියන ඇහුවාම කියනවා ඊට පස්සේ කමන්නේ ටිකක් ඉඳලාලු ගන්නවා. හරි. මේ බලන්නකෝ දැන් මෙයාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි පුතේ. මෙයාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. ශක්ති මට්ටම් 3යි. මෙයා වෙනසකට තියෙන එච්චරයි. මේ මැද සෝඩියම් කියන එක වෙනස්, මැග්නීසියම් කියන එක වෙනස්, ඇලුමිනියම් කියන එක වෙනස්, සිලිකන් කියන එක වෙනස්. එතකොට පුතේ මේ පැත්තට එන්න අගය වැඩි වෙනවා. පොඩි වෙනසක් තියෙනවා. මෙයාට වඩා මෙයා වැඩි, මෙයාට වඩා මෙයා වැඩි. මෙයාව පොඩ්ඩක් කියන අමතක කරමුකෝ. එහෙනම් ආවර්තයක් ඔස්සේ සනුක මේක හොඳට අහගන්න ඕනේ පුතේ. රෙකෝඩින් එක බලන්න වෙයි. ආවර්තයක් ඔස්සේ වමේ ඉඳන් දකුණට යනකොට පුතේ ෆස්ට් අයනයිසේෂන් එනර්ජි එක පළමුව අයනීකරණ ශක්තිය එන්න වැඩි. කාට හරි මේක ගැන අවබෝධයක් තියෙනවද? ඉස්සෙල්ලා දීපු උත්තරත් එක මම ඕගොල්ලන්ට මේ අවස්ථාවක් දෙන්න. ඕගොල්ලෝ හොඳයි. කියන්නකො මොකක් හරි. මොනවා හරි කියන්නකො. මොනවා හරි කියලා අර පහුගිය කාලේ අර මේ ලොග් වෙලා හිටපු ළමයි දාපුවා වගේව දාන්න එපා. මේ මොනවා හරි නැත්නම් නරක වචනක් දාන්න. මොනවා හරි මේකට ගැළපෙන දෙයක් කියන්නකො. නෑ අර අඩු ගානේ කියන්න ලැජ්ජ නම් අර එෂඳි වගේ මැසේජ් එකකින්වත් ඒක දාන්න පුතේ. සංයුගතාව නිසා. සංයුජතාවය නිසා මැසේජ් එකක් දාලා තියෙනවා ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙන නිසා කියලා. ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙන නිසා තමයි ඒක පැහැදිලි කරන්න ඕනේ. පුතේ මේක එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. එයා නෂ්ටියට තියෙන ආකර්ෂණය අඩුයි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එයා නෂ්ටියට තියෙන ආකර්ෂණය මොකද වෙන්නේ පොඩ්ඩක්? වැඩි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන 3යි. එයාගේ නෂ්ටියට තියෙන ආකර්ෂණය වැඩි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන ගාන 4යි. නෂ්ටියට තියෙන ආකර්ෂණය වැඩි. ඉලෙක්ට්‍රෝන ගාන 5යි. නෂ්ටියට තියෙන ඒක ඇදලා නැහැ. නෂ්ටියට තියෙන ආකර්ෂණය වැඩි. බලන්නකෝ 8ක් තියෙන එකේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන එකේ බලන්න කොහමද කියලා. ආගන්ගේ 1521යි පුතේ. එහෙනම් අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙන්න ඒගොල්ලෝ නෂ්ටිය කෙරෙහි තියෙන ආකර්ෂණය එන්න මොකද වෙන්නේ පුතේ? වැඩි වෙනවා. නෂ්ටිය කෙරෙහි ආකර්ෂණය වැඩි වෙන්න බැඳීම් වැඩි වෙන්න ඒක බිඳින්න අමාරුයි. එතකොට යාව බිඳලා පිට කරන්න ලොකු ශක්තියක් දෙන්න ඕන. පළමුව ඒ කියන්නේ මේ පැත්තට යන්න පළමුව අයනීකරණ ශක්තිය එන්න මොකද වෙන්නේ එතකොට? වැඩි වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙන්න නෂ්ටියට තියෙන ආකර්ෂණය වැඩි. එතකොට ඒගොල්ලෝ බිඳ හෙලන්න ලොකු මහන්සියක් දානවා. හරි? හොඳම උදාහරණය අන්තිම කට්ටිය. ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ගාන පිරලානේ ඉන්නේ. අෂ්ටකය සම්පූර්ණ වෙලා අෂ්ටක කියන්නේ අර මගුල් දිවල් වල කියනව නෙමෙයි. අෂ්ටකය සම්පූර්ණ වෙලා තියෙන්නේ. 8 සම්පූර්ණ වෙලා තියෙන්නේ. බැඳීම වැඩි නෂ්ටියත් එක්ක. හරි? තරුවක් දාලා ලියමු නේද? ආවර්තයක් ඔස්සේ
ඊළඟට ජීව විද්‍යාව පටන් ගන්න ඉතාලනේ. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට ලක්දුනේ මොකද පොරක් උනේ? ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට වමේ සිට දකුණට යන විට සම්පූර්ණයෙන්ම නොවුවත් ඒ කියන්නේ 100%ක් නෑනේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. සම්පූර්ණයෙන්ම නොවුවත් පළමු වන අයනීකරණ ශක්තිය මේ කොච්චර කරාද? පළමු වන සනුක කියන්න පුතේ ඇහෙන්නේ නැහැ කියන එක. කොච්චර කරාද? අපු බඩකින් මේ කැලේ ඉවර කරලා මම කියන්න. පළමු වන අයනීකරණ ශක්තිය ක්‍රමයෙන් වැඩි වේ. ළමයි යාළුවෝ කියන්නකෝ ඒ ළමයිට කොච්චර කෙටි තියන්න ඕනද කියලා. රූප අඳින්නේම තිබ්බ පුතේ. ඒකින්ද මම හිතන්නේ ඊට ටිකක් වැඩියෙන් තියන්න ඕනේ. පැත්තකට වැඩි ඇතිනේ. පැත්තක් වගේ. කියන්නකෝ ළමයි. CR එක පැත්තක් වගේ. දෙකක් ගියා. පැති දෙකක් ගියා. පිටු දෙකක් ගියා. පැති පිටු නෙමෙයි පැති වෙන්නේ නැති නේ. පැති පැති. පැති පැති දෙක. දෙකක් කියන්න තරම් මොකක්ද අනේ කලේ? අපි බෝරෝන් ගැනත් ලිව්වනේ. පැති දෙකක් ඉඳ තියලා ලියාගෙන යන්න පුතේ. පළමුවන අයනිකරණ ශක්තිය ක්‍රමයෙන් වැඩි වේ නේ. මෙහෙම ලියමු. රූල් එක ලියන්නේ පාවසරන්නේ. ලියමු මෙහෙම. එලෙස ක්‍රමයෙන් වමේ සිට දකුණට යන විට ශක්ති මට්ටම් ගණන එකම වුවද ශක්ති මට්ටම් ගණන එකම වුවද ශක්ති මට්ටම් ගණන එකම වුවද මූල ද්‍රව්‍යයෙන් මූල ද්‍රව්‍යයට ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වේ. මූල ද්‍රව්‍යයෙන් මූල ද්‍රව්‍යයට ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වේ. එලෙස ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වන විට වේගය වැඩිද? එලෙස ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වන විට ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය කෙරෙහි ආකර්ෂණයද න්‍යෂ්ටිය කෙරෙහි ආකර්ෂණය වැඩි වේ. එවිට එම ඉලෙක්ට්‍රෝන පිටකර හැරීමට යෙදිය යුතු ශක්තිය ක්‍රමයෙන් වැඩි වේ. යෙදිය යුතු ශක්තිය ක්‍රමයෙන් වැඩි වේ. එනම් ආවර්තයක් ඔස්සේ
වමේ සිට දකුණට යන විට ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යන විට පළමු වන අයනීකරණ ශක්තිය ක්‍රමයෙන් වැඩි වේ. පළමු වන අයනීකරණ ශක්තිය ක්‍රමයෙන් වැඩි වේ. හරි පුතේ මාතෘකාව දාලා තියමු. capital A නේද දැම්මේ first ionization energy capital A නේද දැම්මේ. දාන්න capital B විද්‍යුත් ඍණතාවය electronegativity කියන එක. නිතරම අහන ප්‍රශ්නයක් ඉරිගහන වලට ලෝකේ විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍ය මොකක්ද කියන එක. පොඩ්ඩක් ඒටි කියවලා තියන්න. ෆ්ලෝරින් තමයි වැඩිම. අගය 4.0යි. මම මේ ලබන සතියට ආයෙ ටික කියනවා. පෝලින් පරිමාණය අනුව තමයි පුතේ ඒක පෝලින් කියලා කියන්නේ මේ දවස්වල මේ ග්ලෝ මාක් එකේ කීල්ස් එකේ ඒවා තියෙන පෝලින් නෙමෙයි. ලෝකේ හිටපු ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙක් ඉතින්. ලයිනස් පෝල්. මට මතක විදිහට දෙවරක් ඕනේ ඒක තාත්තයි පුතේ දෙන්නම නොබෙල් ප්‍රයිස් එක ගත්තා. ලයිනස් පෝලින් ජූනියර් පෝලින් කොහොම හරි එයා තමයි මේක අධ්‍යයනය කළේ. හරි? ඉලෙක්ට්‍රෝන වලට වැඩිම පෙරේතකම තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ. ෆ්ලෝරින් තමයි පුතේ ඉලෙක්ට්‍රෝන වලට වැඩිම පෙරේත. අපි ඒක තමයි මේ කතා කරන්නේ. හරි? ඒක හැමම තියමු. අපි යමු පුතේ ජීව විද්‍යාවට. ජීව විද්‍යාව පෙළ ගන්න මම ගෙදර වැඩ නම් දුන්නා. ඉතින් කරලාද දන්නේ නැහැ. කරලා නම් හොඳයි. නැත්නම් ඉතින් අද අපි සාකච්ඡා කරනවා. ඉතින් නැත්නම් බලාගෙන ඉන්න පුතේ. අද කොහොමත් ගොඩක් ලියවෙන්නේ නැහැ. පොඩි කොටසක් සාකච්ඡා කරන්නේ ශාක සෛලයයි සත්තු සෛලයයි අඳින්න කියලා කිව්වා. ඒක සාකච්ඡා කරලා පොඩි කොටසක් ලියනවා. මම ඒ අතර ඔයගොල්ලෝ ලෑස්ති වෙන අතර මම නම් ටික ලකුණු කරගෙන යන්නම්. අපිට තව සතියක් තියෙනවා කරන්න නේද? වගී ෂීටියනේ. රවින්දු ඉන්නව නේද පුතේ? ඉන්නවා සර්. චනොල් පෙත්මි ඉන්නවා සර්. ගගනි හිටියා. ලක්ෂණා දැන් මම දැක්ක විදියට ලක්දුනිත් හිටියා. එෂන්දි හිටියා. සුසිරු පූර්ණීව මම උඩ ගත්තා වගේ මතකයි පූර්ණිම ගත්තා. කවිඳු නෑ නේද පුතේ? සවනි ඉන්නවනේ. මිනද හිටියනේ. සනුක ඉන්නවනේ. මල්මි හිටියද? ඉන්නවා සර්. විහාර හිටියනේ. නෙත්මි යුරේනි අද නෑ මං හිතන්නේ. නෙත්මි ඉන්න. සෝඩියම් කියලා දාලා නෑ ළමයි අද සෝඩියම් ගැන කතා කරපු හින්දා. සිතුම් හිටියා. නිකිනි මං හිතන්නේ පන්ති වෙන්නේ නැති. චනුදි හිටියා. රණොත් හිටියා. කෙමිත් රෙකෝඩින් දාලා ඇති කියලා මං හිතන්නේ. කෙමිත් රෙකෝඩින් දාලා ඇතිනේ. චමත් හිටියා. මලින්දු නෙත්මි රවීෂ ඉස්සෙල්ලා නම් හිටියා. මේ පාර නෑනේ. මෙනුක තෙමක හිටියා. සමජින්නා කෝෂික හිටියා නේද? කෝෂි ත්‍රිශාලා
නිපුන් මාස් යශෝද්‍ය මේෂිකා හෂේන්ට කරන්ට් එක ගිහිල්ලා අපි ඉන්කේ දාමු. එක්කෙනෙක්ට හරි බැරි වුණොත් එහෙම ඊට පස්සේ මට චෝදනාවක් එල්ල වෙනවා පුතේ. අන්න ඒක ඊට පස්සේ මෙහෙමයි. කලා කරන එක හරි ඊට පස්සේ අම්මලා එහෙම කතා කරලා කියනවා අපේ ළමයට බැරි වෙලාවක් බලලා තමයි දැම්මේ. බනිනවා ඊට පස්සේ හොඳට. හරි? හරි අපි ජීව විද්‍යාව පෙළ ගමු. මම මුලින්ම අඳින්න කිව්වේ පුතේ ශාක සෛලය දර්ශීය ශාක සෛලයද? ඇඳලත් නැද්ද දන්නේ නැහැ කතාත් නැත්te කට්ටිය. ශාක සෛලය. ශාක සෛලයනේ. දර්ශීය ශාක සෛලයක රූපයක් මං එව්වා. මලින්දු එළියේ. හරි. දර්ශීය ශාක සෛලයක් අඳින්න කිව්වේ. මම මේකේ මේ රූපේ තමයි ඇඳලා ෆොටෝ එකක් ගහලා එව්වේ. මේ ශාක සෛලයේ පුතේ නිශ්චිත හැඩයක් තියෙනවා ඒකට. ඒකට හේතුව යාට සෛල බිත්තියක් තියෙන හින්දා. ඒ සෛල බිත්තියේ ඇතුළතින් පටලයක් තියෙනවා සෛල පටලය එහෙම නැත්නම් යාට ලස්සන වචනයක් කියනවා ප්ලාස්මා පටලය කියලා. ඊට ඇතුලෙන් ජෙල් එකක් වගේ එකක් පිරලා තියෙනවා. ඔයගොල්ලෝ ඇඳලා තියෙනවද කියලා බලන්න ඕනේ ටික. ඒ ජෙල් එක වගේ එකට කියන්නේ සෛල ප්ලාස්මය කියලා. ඊට පස්සේ සෛලය පාලනය කරන කොටස තියෙනවා පුතේ නෂ්ටිය. මම මේ එකෙන් එක මේ කොටස ගැන ඇඳ ආයි කතා කරනවා. ඒකෙම තියෙනවා පුතේ බැදිච්ච කොටස් තියෙනවා රළු අන්තප්ලාස්මීය ජාලිකාව හා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා. රළු අන්තප්ලාස්මීය ජාලිකා හා සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා පුතේ එක කෙලවරකින් බැඳෙනවා නෂ්ටි පටලයත් එක්ක අනිත් කෙලවරින් අවසන් වෙන්නේ සෛල පටලය එහෙම නැත්නම් ප්ලාස්මා පටලයත් එක්ක බැඳලා. ඒ කියන්නේ මුළු සෛලය පුරාම වීදිලා තියෙන්නේ. හරියට මේ කොන්ක්‍රීට් එකක පුතේ කම්බි ගිහිල්ලා තියෙනවා වගේ මෙයා හැමතැනම විසිරලා ජාලයක් අන්තප්ලාස්මීය ජාලිකා එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් එකත් ආකාර දෙකයි ස්මූත් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් and රෆ් එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් කියලා. සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා හා රළු අන්තප්ලාස්මීය ජාලිකා. ඊට පස්සේ ගත්තොත් පුතේ ශාක සෛල වල විශාලම ලක්ෂණයක් තමයි හොඳට ප්‍රමුඛ ලක්ෂණයක් තමයි මැද ප්‍රමාණයෙන් විශාල නෂ්ටියක් තියෙනවා. ඒක ඇතුලේ රික්තකයක් ඒකට කියන්නේ රික්තකයේ නෂ්ටිය නෙමෙයි සමහර රික්තකයක් තියෙනවා. රික්තකයේ වට වෙලා තියෙන රික්තක පටලය. රික්තකයේ කිව්වම කට්ටියගේ හිතේ මොකුත් නැහැ කියලා. මොකුත් නැහැ කියලා. දැන් රික්තකයක් කිව්වම අදහස් එන්නේ එහෙමනේ. මොකුත් නැහැ. හිස්තැනක්. හිස්තැනක් නෙමෙයි. මේක ඇතුලේ පිරලා තියෙන ජලය, khනිජ ලවණ, වර්ණක. හොඳම උදාහරණේ වර්ණක තියෙනවා කියන්නේ බීට්රූට් එහෙම කපලා පුතේ වතුරට දැම්මොත් බීට්රූට් මොකද වෙන්නේ? කන්න පුළුවන් කියලා කියන්න පුළුවන් නම් ඒ જાතිය. බීට්රූට් එහෙම කපලා ගෑන් ළමයි එහෙම බීට්රූට් කාලා විතරයි අම්මලාට බීට්රූට් කපලවත් දීලා නැහැ මං හිතන්නේ. බීට්රූට් එහෙම කපලා වතුරට දැම්මොත් බීට්රූට් මොනවා මේ වතුර බීට්රූට් මොනවා වේද ඒ ටික? වතුර ටික රතු වෙනවා. වතුර රතු පාට වෙනවා. ඒකට හේතුව එයාගේ ඒ ඇතුලේ තියෙන වර්ණක එහෙම ඉවත් වෙලා යනවා පුතේ ඒකත් එක්ක. හරි? ඊට පස්සේ පුතේ නිකන් පීරිසි කුට්ටමක් එක උඩ තිබ්බා වගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා පුතේ. ඒකට කියන්නේ ගොල්ගි දේහය කියලා. ගොල්ගි දේහය. ගොල්ගි දේහයට අමතරව තියෙනවා සෛලයේ ශ්වසන ක්‍රියාවලියට වැදගත් වෙන මයිටොකොන්ඩ්‍රියා. ශාක සෛලයේ නම් ප්‍රභා සංශ්ලේෂණ වැදගත් වෙන හරිතලවක් තියෙනවා. කුඩා කොටස් විදියට ලයිසෝසෝම, රයිබෝසෝම වගේ දේවල් දකින්න තියෙනවා. හරි? ඒක ඇඳලා ඇති කියලා මම විශ්වාස කරනවා. කවදාකවත් විභාගයට අඳින්නේ නැහැ. හැබැයි නම් කරන්න එනවා. බලන්න පාස් පේපර්ස් අරන්. පාස් පේපර්ස් කරන් තාම කල් තියෙනවා. පාස් පේපර්ස් පොත් ගන්න එපා. දැන් ලබන අවුරුද්දේ මේ කට්ටිය විභාගය කරාම ඒක ලබන අවුරුද්දේ ප්‍රතිඵල ඇවිල්ලා ප්‍රතිඵල ආවම තමයි අපි පාස් පේපර් පොතක් ගන්නෙ. දැන් මේ අවුරුද්දේම අම්මලා පාස් පේපර්ස් පොත් අරන් දෙන්න හදනවා නේද? මම නම් මුකුත් කියන්නේ මේ අපරාධ කියලා මම කියන්නේ. හරි? ඊළඟට සත්ව සෛලයක්. දර්ශීය සත්ව සෛලයක් ගත්තොත් පුතේ එයා හැඩේ වෙනස්. ඒකට හේතුව පුතේ එයා නිශ්චිත හැඩයක් නැහැ. ඒකට හේතුව එයාට සෛල බිත්තියක් නැහැ. හරි? සෛල බිත්තියක් නැහැ. පිටින්ම තියෙන්නේ අරයාගේ සෛල බිත්තියට ඇතුලෙන් තිබ්බ කොටසේවත්
ප්ලාස්ම පටලය එහෙම නැත්නම් සෛල පටලය තියෙන්නේ. මෙයාගේ ඇතුලේ අර ජෙල් එක හොඳට පිරලා තියෙනවා. ඒකට කියන්නේ පුතේ මොකද්ද? සෛල ප්ලාස්මය පිරලා තියෙනවා. හැබැයි අරයාගේ වගේ විශාල මධ්‍ය රික්තකයක් මෙයාගේ දකින්න ලැබෙන්නේ නැහැ. මෙයාගේ විශාල මධ්‍ය රික්තකයක් දකින්න ලැබෙන්නේ නැහැ. මෙයාගේ පුතේ කුඩා රික්තක කිහිපයක් තැනින් තැන තියෙනවා. සමහර කාලවලදී රික්තක නැති වෙන්නත් පුළුවන්. ආයි ඇති වෙන්න පුළුවන්. ඒකින්ද පුතේ එයාට කියනවා මොන රික්තකද? ව්‍යාජ රික්තක කියලා. මොකද්ද පුතේ ව්‍යාජ රික්තක කියන එක? ව්‍යාජ කියන වචනේ අදහස් කරලා ඇත්තේ බොරුකාරයෙක් කියන එකද? නෑ ඒක ස්ථිරව දකින්න ලැබෙන්නේ නෑ. පර්මනන්ට් නෑ. හරි? සෙන්ටර් වැකියුම් එකක් නෙමෙයි ඒක. ඊට පස්සේ මෙයාගෙත් තියෙනවා පුතේ සෛලය පාලනය කරන කොටස නෂ්ටිය තියෙනවා. නෂ්ටිය වටේට තියෙනවා මෙයාගේ නම් සිනිඳු අන්තප්ලාස්මීය ජාලිකා තියෙනවා. රළු අන්තප්ලාස්මීය ජාලිකා තියෙනවා. ගොල්ගි දේහ තියෙනවා. මෙයාගේ මයිටොකොන්ඩ්‍රියා තියෙනවා. හැබැයි අර ශාක සෛල වල තිබිච්ච හරිත ලව මෙයාගේ දකින්න ලැබෙන්නේ නැහැ. හරිත ලව නැහැ කියන්නේ කෑම නිපදවන්න බෑ. හරිත ලව ආධාරයෙන් තමයි ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. තේරුණාද? ඊට පස්සේ ගත්තොත් සාමාන්‍ය පරිදි ලයිසෝසෝම රයිබෝසෝම වගේ දේවල් දකින්න තියෙනවා. ඇඳපු නැති අය ඉන්නවා නම් පුතේ අඳින්න ඉඩ තියන්න. ඇඳපු නැති අය ඉන්නවා නම් අඳින්න ඉඩ තියන්න. මම ඒවට මුකුත් කියන්නේ නැහැ. විභාගෙට නිරන්තරයෙන් එන දෙයක් අපි ඉගෙන ගන්න ඕනේ පුතේ. ශාක සෛල වලයි සත්ව සෛල වලයි තියෙන පැහැදිලි වෙනස්කම් ටිකක් ඉගෙන ගන්න ඕනේ. පිටුව නම් 112 පොතේ තියෙන එක ලියන්න කියලා කියන්නේ මම වගුවක් දෙන්නම්. නැත්තම් මටත් ලේසි පොතේ තියෙන එක ලියන්න කිව්වනම් මම වගුවක් ගස්සවන්නම් දැන්. තරුවක් දාන්නකො. දිනේ දාලා තරුවක් එහෙම දාන්නකො. අඳපු නැති අය ඉන්නවනම් මේ රූප දෙක අඳින්න ඉඩ තියන්න ඕනේ. මම භෞතික විද්‍යාව නෝට් එකක් එවන්නද ලබන සතිය වෙනකොට. හැබැයි ඒක ලියලා තියන්න නෝ නෝට් එක. නිපුන්නේ පාගිලද කිව්ව මට ඇහුන්නේ නෑ නෑ සර් මොනවද කිව්වේ නෑ. නෑ නිපුන් කිව්වා නෑ මයික් එක වැරදිලා වුණුනේ. නෑ කිව්වා නෑ මොනවද කිව්වේ නෑ. දැන් මොකක් හරි කිව්වොත් මයික් එක ඕෆ් වෙලා කියලා හිතාගෙන. දැන් ඔව් මයික් එක ඕෆ් වෙලා කියලා හිතාගෙන කිව්වා මයික් එක ඕන් වුණා පුතේ. හරිද? නෑ සර් මොනවද කිව්වේ. නෑ පුතේ මට පුළුවන් ඔයාට අනිත් කට්ටිය මේ විප්ලවයක් උදෙසා පෙළගස්වන්න පුළුවන්. ඔයා කිව්වා සර් පුළුවන් තරම් නෝට් එවන්න කියලා කිව්වා. මට ඇහුණා පුතේ එහෙම නෑ සර් එහෙම කිව්වේ. සර් නෝට් එවන්න මේ සල්ලිත් ගෙවනවා රුපියල් 100ක් මේ නෝට් එවන්නෙත් නෑ එහෙම එකක් කියනවා මට ඇහුණා පුතේ. නෑ සර් කිව්වේ. මේ සනුක මොකක්ද බලන්නකො නේද මේ අනු බොරු නේ හරි අපි ලියමු. තරුවක් දැම්මනේ. සත්ව සෛල හා ශාක සෛලවල ඊළඟ සෙෂන් එකෙත් අපි ජීව විද්‍යාවම කරගෙන යන රූපයක් දෙකක් තියෙනවා අඳින්න. ඒක නේද බෝඩ් එකේ තමයි අඳින්නේ. සත්ව සෛලවල හා ශාක සෛලවල දක්නට ලැබෙන ප්‍රධාන වෙනස්කම් මෙසේය. ප්‍රධාන වෙනස්කම් මෙසේය. පුතේ වගුවක් ගහමු. හරි මැද්දෙන් බෙදුවා. මේ පැත්ත මං කැමති සත්ව සෛල පැත්ත රතු පාටින් ලියනවා නම් ශාක සෛල පැත්ත කොළ පාටින් ලියනවා නම් මං කැමති. ඒ පාටම ලියන්න ඕනේ කියලා නීතියක් නැහැ. හරි? මේ පැත්ත ලියන්න සත්ව සෛලය, මේ පැත්ත ලියන්න ශාක සෛලය. විශාල වර්ෂාවක් පටන් ගත්තා. සර් ජීව විද්‍යාව කොච්චරක් ලිව්වද? දිමාෂ් ඇහෙන්නේ නැහැ කියන එක මැසේජ් එකක් දාන්න. ඊට කොච්චරක් තියන්න ඕනද කියලා මම හිතන්නේ අහනවා ඇත්තනේ. ඔව් සර්. ජීව විද්‍යාව ඔව් ජීව විද්‍යාව. අපි අරකේ ෆස්ට් ඇනලයිසේෂන් එනර්ජි ඉවර කරලා අපි ජීව විද්‍යාවට ආවා. වගුව ගහන්න. මං කියන පාඩම නැති වුණාට කමක් නැහැ. පුළුවන් නම් සත්ත්ව සෛල පැත්ත රතු පාටින් අනිත් පැත්ත කොළ පාටින්. රතු නැත්තම් තැඹිලි වගේ ලිව්වත් කමක් නැහැ. පළවෙනි කාරණාව ලියමුද? ඒක නැති පොතේ තියෙන එකම තමයි. සත්ත්ව සෛල පැත්තේ සෛල බිත්තියක් නොමැත. සත්ත්ව සෛල පැත්තේ සෛල බිත්තියක් නොමැත. යාට සෛල බිත්තියක් නැහැ. අවුරු ගානේ ඔකෙන් දෙකක් හරි විභාගයට එනවා. සෛල බිත්තියක් නොමැත.
කුණාටුවක් පුතේ. අනිත් පැත්තට යම් පුතේ. අනිත් පැත්තට ගිහින් දාන්නේ අපි. සෛල බිත්තියක් ඇත. සෛල බිත්තියක් ඇත. ඒ කාරණාව වහලා දාන්න පුතේ. ඒ කාරණාව වහලා දාන්න. අලුත් ලින්ක් එකක් එවනවා. වගුවම තමයි යන්නේ. කලබලයක් වෙන්න දෙයක්